සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පනී අබේසේකර, ප්‍රකාශය ඉනෝෂා වීබැද්ද. අන්තර් පළාත් බස් හා දුම්රිය ධාවනය අනිද්දා සිට ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් අද දිවයිනට. ආසාදිතයන් වාර්තාවීම ඉහළ යෑමෙන් ඔක්සිජන් වලට වැඩි ඉල්ලුමක්. ඉශාලනීට සාධාරණයේ ඉටු කරන්නයි ඉල්ලමින් කඳුකරේ විරෝධතා. පුරාවස්තු මංකුල්ලකරුවන්ට එරෙහිව නීතිය දැඩි කිරීමට පුරාවස්තු පනත සංශෝධනය කෙරේ. සුරකිමු ගංගා වැඩසටහන ශක්තිමත් කිරීමට කමිටු 300ක්. වෙරළ ඛාදනය අවම කිරීමට රජයෙන් සැලසුම්. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය හදිසියේ අගුළු දැමේ. ටෝකියෝ ඔලිම්පික් කුලලේ මීටර 100 තුන්වන මූලික වටයේ තරගෙන් යුපුන් අබේකෝන් 6 වන ස්ථානයට. අනිද්දා සිට අන්තර් පළාත් බස් හා දුම්රිය ධාවනය කෙරේ. පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා හේතුවෙන් අන්තර් පළාත් බස් හා දුම්රිය ධාවනය නවත්වා තිබින. පෙර පැවති සුපුරුදු කාලසටහනට අනුව නැවතත් බස් හා දුම්රිය ධාවනය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා දැනුම් දෙයි. ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සියලු දෙනා නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි. බස් රථවල ආසන ගණන ඉක්මවා මගින් රැගෙන යාම තහනම්ය. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා ධාවනය කරන බස් රථවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද හෙතෙම අවධාරණය කළේය. හෙට දිනේ සිට අපිට අවසර දීලා තියෙනවා සාමාන්‍ය පරිදි බස් රථත් දුම්රියත් පළාත් අතර ධාවනය කරන්න. සංචාරණ සීමා ඉවත් කරනවා කියන එක තාම නිල වශයෙන් වේදනය කරලා නැහැ. නමුත් අපිට අනුමැතිය දීලා තියෙනවා පළාත් අතර බස් ධාවනය කරන්න. ඒ වගේම ඔබතුමාලා දැක්ක රජයේ නිලධාරීන්ට සේවයට වාර්තා කරන්න කියන පණිවිඩෙත් දීලා තිබුණා. එහෙමනම් ඒ අයට සේවයට වාර්තා කිරීම සඳහා අපි ප්‍රවාහන පහසුකම් සපයන්නට අවශ්‍යයි. ඒ නිසා හෙට දිනේ සිට විශේෂයෙන් රාජකාරී වේලාවන් වල කාලසටහන් අපි සක්‍රිය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම උදේවරුවේ සහ හවස් වරුවේ වැඩට යන සහ ආපහු යන වේලාවල් වල දුම්රිය සහ බස් රථ සාමාන්‍ය කාලසටහන් අපි ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. සේවා අවශ්‍යතා මත ධාවනය කරන දුම්රිය ප්‍රමාණය ඉදිරියේදී වැඩි කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි. දුම්රිය කාර්ය මණ්ඩලයේ සහ මගින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර තිබේ. සෞඛ්‍යංශ මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරන ලෙස ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. අනිද්දා සිට සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවකින් සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි. ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් අද පස්වරුවේ මෙරටට ළඟා වේ. කොවැක්ස් පදනම යටතේ ජපානයේ පරිත්‍යාගයක් ලෙස එම එන්නත්තුගය මෙරටට හිමි වේ. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා සිටින පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලෙස මෙම එන්නත් යොදා ගනී. අනතුරුව ඉතිරි එන්නත් කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබා දීමට සෞඛ්‍යංශ තීරණය කර ඇත. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන දිස්ත්‍රික්ක 22ක් ආවරණය වන පරිදි ස්ථාන 31000කදී හද සිදු කෙරින. කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඉකුත් දින දෙකේදී එන්නත් කර ඇති පිරිස ලක්ෂ 10කට අධිකය. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ බලය ශරීරය තුළ තවදුරටත් ඇතිදැයි සෙවීමේ පරීක්ෂණයක් තව නොබෝ දිනකින් සිදු කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සූදානම් වේ. මේ දක්වා පළමු මාත්‍රාව පමණක් ලබාගෙන ඇති පිරිසට දෙවන මාත්‍රාව ලබා දීමෙන් පසු ප්‍රතිශක්තිය ගොඩනැංවෙන ආකාරය සොයා බැලීම එහි අරමුණයි. ප්‍රතිශක්තිය ඇති කරන ප්‍රතිදේහ කාර්යක්ෂමව ගුණනය වන්නේ දැයි මෙහිදී සොයා බැලේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියේදී පිලිස්සීමිය ගිය ඉශාලිනී ජූඩ් දැරියට සාධාරණයේ ඉටු කරන ලෙස ඉල්ලමින් හැටන් පොඩයිස් වතුයායේ කම්කරුවෝ පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් කළුපැටි පැළඳ උද්ඝෝෂණයේ නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළේය. වරදකරුවන්ට එරෙහිව උපරිම දඩුවම් ලබා දෙන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති. මියගිය දැරියගේ දේහ පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරින.
මේ පිළිබඳව අදහස් දක්වන මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දින උදෑසන 8:30ට පමණ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම ආරම්භ කර තිබෙන අතර එය සවස 5:15 දක්වා පැය 9කට ආසන්න කාලයක් පවත්වා තිබෙනවා. මේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විශේෂයෙන්ම අදාළ විශේෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ල විසින් ප්‍රථමයෙන්ම මෘත ශරීරයේ CT ස්කෑන් පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. විශේෂයෙන්ම මෘත ශරීරයේ අභ්‍යන්තර තුවාල, අස්ථි බිඳීම් මේ ආදී කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා එවැගේම ඉන්පසුව දීර්ඝ ලෙස එම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෘත ශරීරයේ විවිධ කොටස් වලින් සාම්පල් ලබාගෙන තිබෙනවා. ඒවා රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඒ සියල්ල ලැබුණු පසු විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දීමට නියමිතව තිබෙනවා. මේ අතර පොළොන්නරුව හිඟුරක්ගොඩ රජරට මහාවිද්‍යාලයේ විදුහල්පති වන සුජාත ස්වාමින් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක උද්ඝෝෂණ මාලාව 3 වන දිනටත් අද දහවල් හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්වින. එම පාසලේ විදුහල්පති වන මෙම ස්වාමින් වහන්සේ පාසල් ළමයින් අපයෝජනය කිරීමේ සිදුවීම් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණ මාලාව පවත්වා ඇත. ඊට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් දරුවන්ට සාධාරණේ ඉටු කරන ලෙසත් ඉල්ලමින් පාසල් ළමයින් සහ දෙමව්පියන් උද්ඝෝෂණයේ නිරත විය. මෙම උද්ඝෝෂණ හේතුවෙන් මින්නේරිය හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගයේ අවහිර වූ බව අප වාර්තාකරු පැවසීය. පුරාවස්තු මංකොල්ල කන පුද්ගලීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පුරාවස්තු පනත සංශෝධනය කෙරේ. එම පනතේ දැක්වෙන නීති වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදීය. ගෞරවනීය මහා සංඝරත්නයට ඇතුළුව මේ පනත ලබා දීලා තියෙනවා ඒ කණ්ඩායම් වලට මේ ගැන අධ්‍යයනය කළා අපිට අදහස් යෝජනා එවන්න කියලා. ඒ වගේම පුළුල් පරාසයක මේ පනත පැතිරිලා තියෙනවා. එකක් පළවෙනි ප්‍රධාන වශයෙන්ම අපේ උරුමයන් රැක ගැනීම ගැන අපි හිතන්නට ඕනේ. ඉසේ උරුමයන් රැක ගැනීමේ අඩුවක් තියෙනවා කියලා මට හිතෙනවා. දැනට බලපවත්වන පනත. මේක ඉංග්‍රීසීන්ගේ කාලේ හදපු පනතක්. ඒ නිසා යථාර්ථවාදීව අදට ගැලපෙන සහ හෙටට වළංගු වෙන ආකාරයට කටයුතු කරන්න සුදුසු පනතක් සැකසිය යුතුමයි. මෙරට ගංගා පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති සුරකිමු ගංගා වැඩසටහනට සමගාමීව කමිටු 300ක් පිහිටුවයි. රජයේ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙල යටතේ මෙම වැඩසටහන පසුගිය මාර්තු මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹින. ඒ අනුව ගංගාවල ඉවුරු ඛාදනය වැළැක්වීම, ගංගාවලට අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීම ඇතුළු පියවර රැසක් මේ වන විට ක්‍රියාත්මක වේ. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 200කි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා. කොළඹ දිස්ත්‍රික්කයේ වක්කොය, එකම කළුතර ලක්වඳුර ඇල, රණවලාගල ඇල්ල, උන්රාගල මැණික් නදිය, නුවරඑළිය අලගල ඔය, ඒ වගේම ග්‍රෙගරි වැව, අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය ආදී වශයෙන් මේ දිවයින පුරා විවිධ ස්ථානවල ඒ ප්‍රාදේශීය කමිටු මගින් ඉදිරිපත් කර තියෙන ව්‍යාපෘති අනුව දැන් අපි අනුමැතිය දීලා තියෙනවා. ඒ අනුව ඒ අවශ්‍ය කරන මූල්‍ය ආධාර උන්ට සපයනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. වෙරළ ඛාදනය අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. ධීවර වරාය සහ තොටුපළ ගැටලු කඩිනමින් නිරාකරණය කරන බවද හෙතෙම පැවසීය. මේ සම්බන්ධයෙන් අදාළ අංශ සමග විධිමත් සාකච්ඡා පැවැත්වේ. ඉහළ මත්ස්‍ය අලවියක් තුළින් ධීවර ප්‍රජාවගේ ආදායම් උත්පාදනය කිරීම මෙහි අරමුණයි. මේ සඳහා රජයේ වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 84කි. මෙරටට පැමිණෙන සංචාරකීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කෙරේ. එමෙන්ම ඔවුන් ඉලක්ක කරගනිමින් සංචාරක ජෛව බුබුලු ක්‍රමයද ක්‍රියාත්මකයි. කොවිඩ් මර්ධනය එන්නත් ලබාගෙන නොමැති ගුවන් මගින් සියලු දෙනා නිරෝධයන්ට යොමු කෙරේ.
විදේශිකයන් මගින් කොවිඩ් වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ඇතුල්පැත්ත කාලීන සංවාද මණ්ඩපයට අද එක්වෙමිනි. අනුරාධපුර සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය හා කොත්වහන්සේ ප්‍රදර්ශනය කිරීම ලබන මස 8 වෙනිදා සිට ආරම්භේ. එය ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා පෙරහරක් මගින් රට පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. කොළඹ ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භන එය දින 47ක් පුරා දිස්ත්‍රික්ක 18ක් ආවරණය වන පරිදි විහාරස්ථාන 48ක් වෙත පැමිණෙනු ඇත. දෛනික ගමනාගමනයට බාධාවක් නොවන පරිදි පෙරහර ගමන් කෙරේ. මේ වසරේ නොවැම්බර් මාසයේ සිට මෙම ස්තූපය සැදැහැවතුන් සඳහා වන්දනා කිරීමට හැකියාව ලැබෙනු ඇත. චූඩා මාණික්‍ය එළිදැක්වීමේ පුණ්‍යෝත්සවය නොවැම්බර් 18 වෙනිදා සිදු කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රෝහල්වල ඔක්සිජන් ඉල්ලුම වැඩි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කරයි. ඔක්සිජන් ඉල්ලුමට අදාළ සැපයුම් නොපමාව සිදු කිරීමට සෞඛ්‍යංශ මැදිහත් වේ. මේ වනතෙක් ඉල්ලුම් ධාරිතාව ඉක්මවා ගොස් නැත. නමුත් පාලනය කළ නොහැකි ලෙස කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගියහොත් ඊට බාධා එල්ල විය හැකිය. කොවිඩ් ආසාදිතව දෛනිකව රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ. ආර්ථිකය සහ සේවා අවශ්‍යතා සලකා බලා සංචරණ සීමා ලිහිල් කිරීම ඇතමුන් අනිසි ලෙස භාවිත කරන බව ඇය පැවසීය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මාධ්‍ය මගින් කෙතරම් දැනුවත් කළද ඇතැම්හු ඒ කෙරෙහි අවධානය යොමු නොකරති. එබැවින් දිවෙන පුරා කොරෝනා රෝගීන් සහ කොරෝනා මරණ වාර්තා වීම ඉහළ ගොස් තිබේ. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු දෙනා සහාය ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කළාය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. මේ වන විට දිවෙන පුරා දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් දැක්විය හැකිය. මේ වසරේ ගත වූ කාලය තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 16,497කි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරේ. දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් අතරින් 70%ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. මේ වන විට ඩෙංගු වෛරස් කාණ්ඩ 4ම දිවෙන තුළ ව්‍යාප්තව ඇති බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. දිවෙනට බලපා ඇති නිරතදිග මෝසම් වැසි සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් ඉදිරියටත් ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් සිදු විය හැකි බැවින් මහ ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු විය යුතු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය දැනුම් දෙයි. විදෙස් පුවත්. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය ඇතුළු ප්‍රදේශ රැසක් අගුළු දමා තිබේ. අද සිට දින 3ක කාලයක් සඳහා එම අගුළු දැමීම බලපැවැත්වෙන බව ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කරයි. ඩෙල්ටා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන ඇත්තේ එරට ජනගහනයෙන් 15%කටත් වඩා අඩු පිරිසකි. ඉන්දියාව ඇතුළු රටවල් 10කට එරෙහිව පිලිපීනයේ පනවා ඇති සංචාරක තහනම හෙට සිට අගෝස්තු මාස 15 වෙනිදා දක්වා දීර්ඝ කර ඇත. පාකිස්තානය, නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඕමානය, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්තය වැනි රටවල්ද ඒ අතර වේ. මෙම සංචාරක තහනම පළමුවෙන්ම පනවා ඇත්තේ පසුගිය අප්‍රේල් 20 වෙනිදායි.
සීග්‍ර කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සහ ඩෙල්ටා වෛරසයේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බව පිලිපීන ජනාධිපති රොද්රිගෝ ඩුටර්ටෙස් මහතා ප්‍රකාශ කරයි. ඇමරිකාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සීග්‍රින් ඉහළයයි. මේ දක්වා එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,56 ලක්ෂය ඉක්මවා තිබේ. මේ දක්වා මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 6,29,000ක් පමණ වේ. දෛනිකව පුද්ගලයන් 400ක් පමණ කොවිඩ් ආසාදිතව මිය යන බව එරට සෞඛ්‍යංශ සඳහන් කරයි. ඇමරිකාවෙන් ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 99,470කි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. සියක් නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නගර 4ක් සංවර්ධනය කෙරේ. ඒ අනුව කන්තලේ සේරුවිල පදවි ශ්‍රීපුර සහ කුච්චවේලි යන නගර සංවර්ධනය කිරීමට නියමිතයි. එක් නගරයක් සංවර්ධනය කිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 20කි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මකයි. මේ යටතේ නගරවල පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, පදික වේදිකා හා කාණු පද්ධති සැකසීම, රථගාල් ඉදිකිරීම සිදු කෙරේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලියේ මීටර් 100 තුන්වන වටේ මූලික තරගයේදී යුපුන් අබේකෝන් 5 වන මන්තිරු යටතේ අද තරග කළේය. එහිදී ඔහුට හිමි වූයේ 6 වන ස්ථානයයි. තප්පර 10.32ක කාලයක් වාර්තා කරමින් ඔහුට තරගය අවසන් කිරීමට හැකි විය. එහි ප්‍රථම ස්ථානය ඉතාලියේ LM ජාකොබ්ස් හිමි කරගත්තේය. ඔහු වාර්තා කළ කාලයේ තප්පර 9.94කි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4:31ට පැවැත්වින. තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. ඒ බව සඳහන් ලිපිය ඔහු අද ක්‍රිකට් ආයතනයට භාර දී ඇත. 33 හැවිරිදි ඉසුරුදාන ශ්‍රී ලංකා පන්දුවාර 20 කණ්ඩායමට විටින් විට ඇතුළත් කළ ක්‍රීඩකයෙකි. තරඟ 35කදී ඔහු ලකුණු 256ක් රැස් කරගෙන ඇති අතර බිඳහෙලා ඇති කඩලු සංඛ්‍යාව 27කි. චැම්පියන්ස් ලීග් 20 තරඟාවලියේදී කඩලු ත්‍රිත්වයක් ලබාගත් එකම ක්‍රීඩකයා වන්නේද ඉසුරු උදානයි. රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් 2022 තරඟාවලිය ලබන වසරේ ජනවාරි මාස 9 වෙනිදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට තීරණය කරේ. මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතී. එම සාකච්ඡා සාර්ථක නොවුනහොත් එක්සත් අරාබි එමිරාජ්‍යයේදී හෝ දකුණු අප්‍රිකාවේදී එම තරඟාවලිය පැවැත්වීම කෙරෙහි සංවිධායකින්ගේ අවධානය යොමු ඇත. තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පසුගිය වර අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගෙවතු පොල් වගාව සංවර්ධනය කිරීමේ වැඩසටහනක් පොල් වගා කිරීමේ මණ්ඩලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් දැන් ක්‍රියාත්මකයි. ගෙවතු පොල් වගාව සඳහා පොල් පැල ලබා දීම, කෘමි උවදුරවන මයිටා සහ රතු කුරුමිනි හානි වළක්වා ගැනීමේ වැඩසටහන් මීට සමගාමීව ක්‍රියාත්මක කෙරේ. මයිටා කෘමි උවදුරෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති සූරිය වැව බෙලියත් වීරකැටිය සහ ලුණුගම් වෙහෙර යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම දිනවල අදාළ වැඩසටහන සිදු කෙරේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල පොල් වගා කර ඇති මුළු වගාබිම් ප්‍රමාණය අක්කර 65,000කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුමාරු බිල්පත් ගෙවීම ප්‍රීලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න කොන්දේසි සහිතයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් 2020 වසරේ මුල් මාස 6 හා සසඳන විට මේ වසරේ මුල් මාස 6දී බදු ආදායම 8%කින් වර්ධනය වී තිබේ. කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් රට වසා දමා තිබියදීත් රටේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වී තිබෙන ආකාරය ඉන් පෙන්නුම් කෙරේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මහතා ප්‍රකාශ කළේ රජය දැනට ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය පෙර පැවති පාලන සමයන්ට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇති බවයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC ෆයිනෑන්ස් PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව සබරගමුව පළාතෙත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අනෙකුත් ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තරමක තද සුළං හමා යන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල අන්තර් පළාත් බස් හා දුම්රිය ධාවනය අනිද්දා සිට ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් අද දිවෙනට ආසාදිතයන් වාර්තාවීම ඉහළ යෑමෙන් ඔක්සිජන් වලට වැඩි ඉල්ලුමක්. ඉශාලනීට සාධාරණයේ ඉටු කරන්නයි ඉල්ලමින් කඳුකරයේ විරෝධතා. පුරාවස්තු මංකොල්ලකරුවන්ට එරෙහිව නීතිය දැඩි කිරීමට පුරාවස්තු පනත සංශෝධනය කෙරේ. සුරකිමු ගංගා වැඩසටහන ශක්තිමත් කිරීමට කමිටු 300ක්. වෙරළ ඛාදනය අවම කිරීමට රජයෙන් සැලසුම්. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය හදිසියේ අගුළු දැමේ. ටෝකියෝ ඔලිම්පික් කුලලේ මීටර් 100 තුන්වන මූලික වටේ තරගෙන් යුපුන් අබේකොන් 6 වන ස්ථානයට. ප්‍රවෘත්තිමින් සමාප්තයි මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය රාත්‍රී 9ට.